මං හිතන්නේ මෙන්න මේ කොටස තමයි අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. හරි ළමයි. ශ්‍රී ලංකාවේ වත්මන් සමානුපාතික නියෝජන ක්‍රමේ යහපත් ලක්ෂණ අයහපත් ලක්ෂණ තමයි කතා කරන්න තියෙන්නේ. ඔයාට නිදිමත වගේ නම් ළමයි ඒ නිදිමත එන්නේ නැති විදිහේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕන. ඒ කියන්නේ ඔයා එක්කෝ ඇඳේ ඉන්නවා නම් ඒ ඇඳ අයින් වෙලා එක්ක පුටුවකට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම මොකක් හරි ක්‍රමවේදයක් අනුගමනය කරන්න නිදිමත එන්නේ නැති වතුර බෝතලයක් ගන්න. එතකොට වතුර පොඩ්ඩක් බොද්දි නිදිමත ගතිය නැති වෙනවා. මේක ටිකක් මේ විභාගයට අහන්න ප්‍රශ්නයක් නිසා ටිකක් අවධානයෙන් අවබෝධයෙන් ඉන්න වෙනවා. තා පුංචි කාලේ ළමයි ඔයාලට මහන්සි වෙන්න තියෙන නිසා මේ මහන්සි වුණු එකේ ප්‍රතිඵලයක් ගන්න ඕන නිසා මේ කාලවකවානුවත් හොඳට මහන්සිලා ඉඳලා වැඩ කටයුතු ටික හරියට කරගමු. තා පොඩ්ඩයි වාට තියෙන්නේ. තා ගොඩක් මහන්සි වෙන්න නැහැ. මාස 6ක් 7ක් වගේ කාලයක් මහන්සි වෙන්න තියෙන්නේ. හරි. එතකොට අපි දන්නවා ළමයි අපිට මුල් කාලීනව තිබ්බේ අපේ ලංකාවේ තිබුණු මැතිවරණ ක්‍රමය තමයි සරල බහුතර නියෝජන ක්‍රමය. ඒ කියන්නේ සරල බහුතර නියෝජන ක්‍රමය කියන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ගන්න කෙනා තමයි ජයග්‍රාහකයා බවට පත්වන්නේ. ඒක තමයි ඒකේ තියෙන ලක්ෂණය. මොකද්ද? වැඩිම ඡන්ද ගන්න එක්කෙනා තමයි ජයග්‍රාහකයා බවට පත්වෙන්නේ. හැබැයි මේ සරල බහුතර ක්‍රමය අපිට 47 72 දී දැක ගන්න පුළුවන් වුණාට ජේ.ආර්. ජයවර්ධන විවස්ථා වෙනස් කරනවනේ ළමයි. ඒ වෙනස් කරද්දී මේ ජේ.ආර්. ජයවර්ධන මේ සරල බහුතර මැතිවරණ ක්‍රමේදී සරල බහුතර ක්‍රමය වෙනුවට සමානුපාතික නියෝජන ක්‍රමය අපිට හඳුන්වලා දෙනවා. ඒක ජර්මනියේ ඕස්ට්‍රේලියාවේ වගේ රටවල් තියෙන මේ සමානුපාතික නියෝජන ක්‍රමය පුංචි පුංචි අංග ලක්ෂණ අරගෙන ශ්‍රී ලංකාවටම ආවේනික සමානුපාතික ක්‍රමයක් හඳුන්වලා දෙනවා. එතකොට මේ සමානුපාතික ක්‍රමය යටතේ ලංකාවට අර කලින් තිබුණේ සරල බහුතර ක්‍රමයනේ. ඒ සරල බහුතර ක්‍රමේ වැරදි අඩුපාඩු මගව හරවගෙන සමානුපාතික ක්‍රමයෙන් අලුත් වාසි ටිකක් හම්බුණා. ඕනම දෙයක් ළමයි අලුතෙන් අපිට හඳුන්වලා දෙන්නේ පරණ දේ යම්කිසි දුර්වලතාවයක් තියෙන නිසානේ. ඒ වගේම ඒ හඳුන්වලා දෙන දෙයින් අපිට වාසියක් තියෙන නිසා. අපි උදාහරණයක් විතර මෙහෙම ගමුකෝ. අපි දන්නවා අපිට අලුත් වාහනයක් හඳුන්වලා දෙනවා නම් අර පරණ වාහනේ තිබුණු දුර්වලතාවයන් මගහරවලා තමයි ඒ වාහනේ අපිට හඳුන්වලා දෙන්නේ නේ. කලින් ළමයි අපි ඒ කියන්නේ අපි කියමු මෙහෙම මැනුවල් ගියර් තියෙනවා කියලා. එතකොට ඒක නැති කරලා අපි කියමු ඔටෝ ගියර් වගේ දාලා තමයි ආය අලුත් වාහනයක් හඳුන්වලා දෙන්නේ. ඒ වගේ මේ ඒ කියන්නේ පරණ එකේ තිබුණු දුර්වලතාවයන් මගහරවගෙන තමයි අලුත් එකක් හඳුන්වලා දෙන්නේ. ඒ කියන්නේ අර කලින් පැවති සරල බහුතර නියෝජන ක්‍රමයේ දුර්වලතාවයන් මගහරවගෙන තමයි මේ සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වලා දෙන්නේ. හරි. ඉතින් බලමු මේ සමානුපාතික නියෝජන ක්‍රමයේ මේ ඔය කියන තරමටම වාසිදායක දේවල් තියෙනවද නැද්ද කියලා. වත්මන් මේ සමානුපාතික නියෝජන ක්‍රමේ යහපත් ලක්ෂණ කියලා කීපයක් තියෙනවා. යහපත් ලක්ෂණ. බලමු මේ මොනවාද යහපත් ලක්ෂණ කියලා. එක තමයි ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා සෑම දේශපාලන පක්ෂයකටම හා ස්වාධීන කණ්ඩායමකටම නියෝජනයක් ලබා ගත හැකි වීම. ඒ කියන්නේ ළමයි දැන් හොඳට බලන්න මෙන්න මේ උදාහරණය අරගෙන අපි දන්නවා මෙන්න මේ
chart එකෙන් සරල බහුතර නියෝජනයට අනුව කවුද දිනන්නේ කියලා හුවත් ඔයාගේ උත්තරේ බවට පත් වෙන්න ඕන. ඇත්තරම දැන් ජයග්‍රාහකයා කවුද? මෙන්න මේ කළු පාටින් දක්වලා තියෙන එක්කෙනා නේද ළමයි ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ. සරල බහුතරකයේදී. සරල බහුතරකයේ ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ මෙන්න මේ කළු පාටින් ඇඳලා තියෙන එක්කෙනා. අපි තව අඳිමු ටිකක්. තව එක එක පාටින් අඳිමු. හරි. හැබැයි ළමයි සමානුපාතික නියෝජන ක්‍රමේදී පුංචි වාසියක් තියෙනවා. මොකක්ද ඒ? වැඩිම ඡන්ද ගන්න එක්කෙනා නෙමෙයි ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ. අදාළ ඡන්ද සංඛ්‍යාවෙන් 100%ක් ගන්න එක්කෙනා තමයි ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ. මේ 100%. එතකොට 100% ගත්තාම ළමයි හැම දේශපාලන පක්ෂයක්ම අරන් තියනවද නැද්ද? හැම දේශපාලන පක්ෂයක්ම මේ 100% අරගෙන තියෙනවා. එහෙනම් අපිට පැහැදිලි සෑම දේශපාලන පක්ෂයකටම වටිනාකමක් හම්බ වෙනවා වගේම ඒ කියන්නේ සෑම දේශපාලන පක්ෂයකටම පාර්ලිමේන්තුවට යන්න පුළුවන්කමක් තියෙනවා. පැහැදිලිද? එහෙනම් අපිට පැහැදිලි පළවෙනි ලක්ෂණ විදිහට තියෙනවා වාසිය විදිහට තියෙනවා ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් සෑම දේශපාලන පක්ෂයකටම නියෝජනයක් හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා. හැබැයි ළමයි සරල බහුතර ක්‍රමයේදී හොඳට බලන්න සරල බහුතරයේදී ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ගත්තු කට්ටිය නෙමෙයි ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ වැඩිම ඡන්ද ගත්තු කෙනා. හැබැයි සමානුපාතික ක්‍රමයේදී ඒක වෙනස් වෙනවා. ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ගන්න සෑම කෙනෙක්ටම උදාහරණයක් විදිහට ගෝ 100%ක් ගන්න. තමන්ගේ ඡන්ද කොට්ටාසෙන් 100%ක් ගන්න සෑම කෙනෙක්ටම පාර්ලිමේන්තු යන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒ නිසා තමයි ගම්පහ දිස්ත්‍රික්කයෙන් සුළු දේශපාලන පක්ෂ වලටත් වටිනාකමක් හම්බුනේ. දැන් අර අපේ ජන බල පක්ෂය කියලා තිබෙ අර හාමුදුරුවෝ එකතු වෙලා මේක කරන. ඒකිනුත් අර ඥානසාර හාමුදුරුවන්ට මේ රතන හාමුදුරුවන්ටයි ආසනයක් හම්බුනේ නේ. ඒත් අපිට ඒ උදාහරණ වලට ගන්න පුළුවන්. ඒකයි වාසිය තියෙන්නේ. 100%යි ගන්න ඕන. හැබැයි සරල බහුතරයේදී එහෙම නැහැ. 100% නෙමෙයි වැඩිම ගත්ත එක්කන. හැබැයි සමානුපාතිකයේදී ප්‍රමාණවත් ඡන්ද ගත්තොත් එයාට දිනන්න පුළුවන් කියන එක තමයි කියවෙන්නේ. දෙවනි වාසිය විදිහට තියෙනවා ළමයි බලමු අපි. සුළු ජන කොටස් වලටද ප්‍රමාණවත් නියෝජනයක් ලබා ගත හැකි වීම. ඔව්. අපි බලමුකෝ සුළු ජන කොටස් වලට ප්‍රමාණවත් නියෝජනයක් හම්බ වෙනවද කියලා. දැන් මෙතනින් අපි අරගෙන බලමු. දැන් ළමයි මේ කහ පාටින් දක්වන්නේ අපි කියමුකෝ අපේ රටේ තියෙන ප්‍රබල දේශපාලන පක්ෂයක් කියලා ඡන්ද වැඩිනේ. එයාට ඔය පේනවනේ ඡන්ද වැඩි. ඒ වගේම රතු පාටින් දක්වන්නේ පොදු ජන පෙරමුණ කියමුකෝ. එයාට ඡන්ද වැඩි. නිල් පාටින් දක්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඡන්ද අඩුයි ටිකක් නේ. කළු පාටින් දක්වන්නේ වෙන අලුත් පක්ෂයක් කියමුකෝ. ඔය සුළු පක්ෂ මේ දෙමළ පක්ෂ අපි කියමු තව UMP එක ඔය වගේ තව පක්ෂ අඳිමු සුළු පක්ෂ මොනවද ඔයාලා කියන්න බලන්න දෙමළ සන්ධානය පුංචි පක්ෂනේ මේ මුස්ලිම් කොංග්‍රස් එකේම කොළ පාටින් තියෙන තව මොනවද දැන් කුඩා දේශපාලන පක්ෂ ගොඩක් තියෙනවා. ඒ කුඩා දේශපාලන පක්ෂ තියෙන ළමයි මේ සුළු ජාතිකයෝ ඉන්නේ සුළු ජාතිකයෝ. හොඳට බලන්න මේ සරල බහුතරයේ තියෙන සමානුපාතයේ තියෙන වාසිය ඔන්න බලන්න හොඳට අහන්න. ළමයි මේක හැමතිස්සෙම අපි සමානුපාතිකය සරල බහුතරයත් එක්ක ගලපලා ගමන උත්තරේ ගන්න ඕන. එතකොට තමයි අපිට සාර්ථක උත්තරයක් ගන්න පුළුවන් වෙන්නේ. හොඳට බලන්න. දැන් මේක ඉස්සෙල්ලාම අපි සරල බහුතරයේ විදිහට කතා කරමු.
සරල බහුතරයේදී සුළු ජාතිකයන්ට ප්‍රමාණවත් නියෝජනයක් හම්බ වෙනවද කියලා බලමු. තමයි සරල බහුතර ක්‍රමයේදී බලන්නේ අදාළ ඡන්ද කොට්ටාසේ වැඩිම මනාපගත් එක්කන තමයි තේරීපත් වෙන්නේ. එහෙනම් අපිට පැහැදිලි ළමයි වැඩිම මනාපගත්තේ කවුද? මෙන්න මේ කළු පාට පක්ෂය. එහෙනම් ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ මෙන්න මේ කළු පාට පක්ෂය. සුළු ජාතිකයන්ට මොකද වෙන්නේ? සුළු ජාතිකයන්ට මොකද වෙන්නේ? සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වලට මොකද වෙන්නේ? ඒ කට්ටිය පාර්ලිමේන්තුව යන්නේ නැද්ද? යන්න වෙන්නේ ඇයි? වැඩිම ඡන්ද ගත්ත එක තමයි යන්නේ. හැබැයි ඒ සරල බහුතරය අපි කතා කරේ. හැබැයි 78 දී තියෙන සමානුපාතිකය. සමානුපාතිකයේදී කෙනෙක්ට පාර්ලිමේන්තුව යන්න ඕන නම් එයා ඡන්ද කීයක් ගන්න ඕනද? අදාළ ඡන්ද කොට්ටාසෙන් 100%ක් වගේ සුළු ප්‍රමාණයක් තමයි ගන්න ඕන. එහෙනම් අපි දන්නවා 100% කියන්නේ මෙන්න මේ වගේ ප්‍රතිශතයක්. එහෙනම් අපිට පැහැදිලි හැමෝටම නියෝජනයක් හම්බ වෙනවද නැද්ද? හැමෝටම නියෝජනයක් හම්බ වෙනවා. හැමෝටම නියෝජනයක් හම්බ වෙනවා. බලමු පොඩ්ඩක්. මේ තියෙන්නේ හැමෝටම නියෝජනයක් හම්බෙලා මේ මහා පක්ෂ වලටත් හම්බෙලා නියෝජනයක් සුළු පක්ෂ වලටත් එකක් තියෙනවා. දැන් අපි ඊළඟට බලමු. ඊළඟට ගත්තාම 10% නෙන්නේ. ඔන්න 10%ට අහුලා තියෙන සෙට් එක. ඊළඟට 15%. අන්න හොඳට බලා ගන්න ළමයි. ඔයාලට හරි වැදගත් පොයින්ට් එකක් මේක. හොඳට බලන්න. මේ සුළු පක්ෂ වලට නියෝජන කීයක් හම්බෙලා මේ පක්ෂෙට කීයක් මේ മന്ത്രി දුර හම්බෙලාද 1යි 2යි 3යි 4යි 4ක් හම්බෙලා මේ පක්ෂෙට 1යි 2යි 3ක් හම්බෙලා මේ පක්ෂෙට 1යි 2ක් හම්බෙලා අසන මේ පක්ෂෙට 1යි 2යි 3යි 4ක්ම හම්බෙලා මෙයාලට අනේ එකක් තියෙනවා යන්තම් ඒත් ප්‍රශ්නයක් නෑ ළමයි පොඩි නියෝජනයක් තියෙනවනේ අහක යන්නේ නැතුනේ වාසියක් එක සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා මේ පක්ෂෙට එකක් තියෙනවා මෙයාට එකක් තියෙනවා මෙයාට 1යි 2ක් තියෙනවා අන් දැක්කද හැදෙන විදිහ ඕම තමයි මේ රටාව. අපිට පැහැදිලි සමානුපාතික නියෝජන ක්‍රමේ තවත් වාසියක් තමයි සුළු ජන කොටස් වලට ප්‍රමාණවත් නියෝජනයක් හම්බ වෙනවා. ඒකට හේතුව තමයි 5% යාලා ගන්න ඕන. බලමු ඊළඟ වාසිය විදිහට තියෙනවා. ඡන්ද අපතේ යාම සීමා වීම. ඔව් ඡන්ද අපතේ යාම සීමා වීම. අපි බලමු මේක සාකච්ඡා කරලා. හරි. බලන්න ළමයි. දැන් අපි දන්නවා ළමයි. අපේ ළමයිට හොඳ අවබෝධයෙන් ඉන්න නිදිමත අපි හීන දකින්න ඕන අපි එදා කිව්වේ. මේ නීන්දෙන් නෙමෙයි හීන දකින්න ඕන නිදාගෙන නෙමෙයි හීන දකින්න ඕන ඇඳේ නෙමෙයි නිදි මරාගෙනයි හීන දකින්න ඕන. ඒ නිසා වැඩ කරලා තමයි හීන හැවෑ කරගන්න ඕන හීන දකින්න ඕන කියන එක තමයි එකෙන් ඔප්පු වෙන්නේ. එතකොට මට මේකෙන් පැහැදිලි කරන්න ඕනේ මේ සරල බහුතරයේ සමානුපාතිකය අතර වෙනසක් තමයි හොඳට බලන්න. දැන් අපේ 78 අපිට හඳුන්වලා දුන්නේ මොකද්ද සමානුපාතිකය. හැබැයි 78ට කලින් තිබ්බේ මොකද්ද සරල බහුතරය. මේ සරල බහුතර මැතිවරණ ක්‍රමේදී ළමයි අවාසියක් තමයි මෙන්න මේක. ගොඩක් ඡන්ද සංඛ්‍යාවක් අපත යනවා. මේ බලන්නකෝ. දැන් මෙතන සරල බහුතරයට අනුව මෙතන ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ කවුද? මෙතන ජයග්‍රාහකයා බවට පත් වෙනවාට ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මෙන්න මේ කළු පාට දේශපාලන පක්ෂය. ඇයි වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ගත්ත දේශපාලන පක්ෂය තමයි සරල බහුතර නියෝජනයට අනුව ජයග්‍රාහී පක්ෂය බවට පත් වෙන්නේ. ඉතින් අපිට පැහැදිලි මෙයා තමයි ජයග්‍රාහකයා. අපි ආව පොඩි මාක්කයක් දාගමු. ජයග්‍රාහී දේශපාලන පක්ෂය. අපි බලමු දැන් මෙතනදී ප්‍රතික්ෂේප වන ඡන්ද කොච්චරක් තියෙනවද කියලා. දැන් ජයග්‍රාහී පක්ෂයේ විතර ළමයි වටිනාකමක් හම්බ වෙන්නේ නේ. ජයග්‍රාහී දේශපාලන පක්ෂයේ විතරයි මේ පාර්ලිමේන්තුව යන්නේ. අපි බලමු අනිකුත් දේශපාලන පක්ෂවල කොච්චර ඡන්ද තියෙනවද කියලා.
ටිකක් වෙලා යන වැඩක් නිසා. කහ පාට දේශපාලන පක්ෂය දිනුන්නේ නැහනේ. ඒ නිසා යව අඳිමු මෙතන. කහ පාට එක්කෙනා වැන්දා. ඊට පස්සේ රතු පාට එක්කෙනා ඉන්නවනේ. රතු පාට එක්කෙනාවත් වැන්දා. මම මේ කෙටියෙන් අඳින්නේ. නිල් පාට එක්කෙනා ඉන්නවනේ. නිල් පාට පක්ෂෙත් වැන්දා. තව එක එක දුමුරු පාට අනම්මනම් පාට වලින් ඉන්නවනේ. කොළ පාට එහෙමත් ඉන්නවා. දැන් ඉඩ තියනවද ළම අඳින්න? ඉඩත් නැහැ නේද? බලන්නකො. එහෙනම් අපිට පැහැදිලි සරල බහුතර නියෝජන ක්‍රමේදී ළමයි. හොඳට බලන්න සරල බහුතර නියෝජන ක්‍රමේ මේ ඔක්කොම අර ප්‍රතික්ෂේප වෙච්ච ඡන්ද ටික එකතු කරොත් මේ වැඩිපුරම ගත්තු කෙනාට වඩා හොඳට අහන්න මේ වැඩිපුරම ඡන්ද ගත්තු කෙනාට වඩා මේ ප්‍රතික්ෂේප ඡන්ද වැඩි නේද ඇත්තටම. බලන්න ඔය එකතු කරාම ඉන්න ගොඩනේ මේ වගේ දෙගුණයක් තුන් ගුණයක් විතරනේ. එහෙනම් අපිට පැහැදිලි ළමයි ඡන්ද සංඛ්‍යාව අපත යනවද නැද්ද? යනවා. මේ ඡන්ද වලට වටිනාකමක් හම්බ වෙනවද? මේ ඡන්ද වලට වටිනාකමක් හම්බ වෙනවද? මේකට හම්බ වෙනවද? නැහැ. මේකට විතරයි වටිනාකමක් හම්බෙන්නේ. ඒ නිසා අපිට පැහැදිලි මේ ඔක්කොම එකට එකතු කරොත් මේක හැර මේ පක්ෂයේ ඡන්ද හැර මේ ඔක්කොම අනිකුත් පක්ෂ වල ඡන්ද එකතු කරොත් මේ පක්ෂයේ ඡන්දය වලට වඩා මේ පක්ෂ ඔක්කොගේම ඡන්දය වැඩි. ඒ නිසා අපිට පැහැදිලි ඡන්ද අපතේ යාමක් සිද්ධ වීමක් සිද්ධ වෙලා තියෙනවා මෙතන. පැහැදිලිද? වීඩියෝ එක බලලා තේරුම් ගන්න අපහැදිලි නම් ඈ. ඊළඟට ප්‍රධාන දේශපාලන පක්ෂවල ආධිපත්‍ය දුර්වල වීම. හරි බලමු එකක් කොහොමද කියලා. හොඳට බලන්න. ඉස්සෙල්ලා අපේ ළමයි ටික වචනේ තේරුම් බලන්න. ප්‍රධාන දේශපාලන පක්ෂවල ආධිපත්‍ය දුර්වල වෙනවලු ළමයි. ඒ කියන්නේ හොඳට බලන්න වචනේ තේරුම් බලන්න. ප්‍රධාන දේශපාලන පක්ෂවල බලය දුර්වල වීමක් සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ. මොකද ළමයි කියන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂවල බලය දුර්වල වීමක් සිද්ධ වෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි ළමයි මේක. අපි දන්නවා සමානුපාතික නියෝජන ක්‍රමේදී අපිට ජයග්‍රාහී පක්ෂය බවට පත් වෙන්නේ මෙන්න මේ 5% ගන්න පක්ෂය ජයග්‍රාහී පක්ෂය බවට පත් වෙන්නේ. එතකොට අපිට පැහැදිලි මේ සෑම දේශපාලන පක්ෂයකටම වටිනාකමක් හම්බ වෙනවද? හම්බ වෙනවා. එතකොට ළමයි මේ මෙයා තනියෙන් බලය ගන්නවා කියන එක ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ වැඩිම ඡන්ද ගන්න එක්කෙනා බලය ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ නේද? ඇයි 100%ක් ගත්තු හැමෝටම පාර්ලිමේන්තු යන්න පුළුවන්ද නැවයිද? පුළුවන්. එහෙනම් අපිට පැහැදිලි ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ගත්තු සෑම දේශපාලන පක්ෂයකටම නිසි වටිනාකමක් හම්බ වෙනවා. නියෝජනයක් පාර්ලිමේන්තුවේ හම්බ වෙනවා. නේ? ඒ කියන්නේ අර අධිපති දේශපාලන පක්ෂ බිහි වෙනවා අඩුයි. ඒ කියන්නේ අර ගොඩාක් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 200ක් විතර ගන්න පුළුවන්. එහෙම බලයක් ගොඩ නැගෙන්නේ නැහැ මේ ක්‍රමවේදයේදී. ඒකට හේතුව තමයි කුඩා දේශපාලන පක්ෂ වලටත් නියෝජනයක් හම්බ වෙනවා. මොකද අපි දන්නවා 100%ක් ගත්තොත් එයාට පාර්ලිමේන්තුව යන්න පුළුවන්. ඒ දේශපාලන පක්ෂයේ එක්කෙනෙක් යන්න පුළුවන්. නේ? අපිට පැහැදිලි අර අධිපති දේශපාලන පක්ෂවල බලය බිඳ වැටීමක් සිද්ධ වෙනවා. ඒකයි එතන හේතුව. දැන් සරල බහුතරය වගේ තිබ්බන ළමයි හැම දිස්ත්‍රික්කෙම යන්නේ වැඩිම ඡන්ද ගත්තු දේශපාලන පක්ෂය. එතකොට එයා ගාව අර අධිපතිත්වය ගොඩ නැගෙනවා. හැබැයි දැන් සරල බහුතර නෙමෙයි 78 තියෙන සමානුපාතික නිසා 105ක් ගන්න හැමෝටම ප්‍රමාණවත් නියෝජනයක් හම්බ වෙන නිසා අපිට පැහැදිලි අධිපති දේශපාලන පක්ෂ ක්‍රමයක් එහෙම නැත්නම් අධිපතිත්වයක් සහිත බලයක් සහිත දේශපාලන පක්ෂයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි 105ක් ගන්න හැමෝටම නිසි වටිනාකමක් හම්බ වෙන නිසා.
ඊළඟට තියෙනවා අසමානුපාතික නියෝජනය අවම වීම. ටිකක් අමාරු කතාවක්. අසමානුපාතික නියෝජනය අවම වීම. දැන් බලන්න ළමයි. හොඳට බලන්න. දැන් අපි දන්නවා මේ දේශපාලන පක්ෂයට සරල බහුතරයට අනුව අපි බලමු සරල බහුතරයට අනුව දැන් ජයග්‍රාහකයා කවුද? ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ කවුද? සරල බහුතරයට අනුව. සමානුපාතිකයට අනුව 105ක් ගන්න හැමෝම. සරල බහුතරයට අනුව අපේ ළමයි දන්නවා වැඩිම ඡන්ද ගන්න එක්කෙනා තමයි ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ. මෙයාගේ ඡන්ද කීයද? 10,000යි. ඊළඟට පොඩ්ඩක් නිකන් දෙවණිය ගැන අදහසක් දාමු. දෙවණිය කිව්වට මෙයාට ළමයි පාර්ලිමේන්තුව යන්න බෑ. මේ දේශපාලන පක්ෂයට මේ දෙවණියට ඉන්න එක්කෙනාට පාර්ලිමේන්තුව යන්න බෑ. දැන් තුන්වෙනියට පාර්ලිමේන්තුව යන්නත් බෑ. හතරට යන්නත් බෑ. හරිද? යන්නේ පාර්ලිමේන්තුව මෙයා විතරයි. ඇයි? වැඩිම දේශපාලන පක්ෂනේ. සරල බහුතරයනේ. සමානුපාතික නෙමෙයි මම කතා කරන්නේ. සරල බහුතරේ. අපි බලමු නිකන් මෙයාට ඡන්ද දාලා මෙයාට කීයද? 8,000ක්. මෙයාට ඡන්ද කීයද? 6,000. නිකන් දල වශයෙන් මම දැන් මේ ඌට වඩා වැඩි ඈ. හරි. එතකොට හොඳට බලන්න. දැන් අපි බලමු වෙනත් දිස්ත්‍රික්කයක් ඇඳලා. බලමු. මේ වෙනත් දිස්ත්‍රික්කයක ඡන්ද ප්‍රතිඵලය සරල බහුතරය හොඳට මතක තියාගන්න. සරල බහුතරය හරි. දැන් මට කියන්න ළමයි මේ දිස්ත්‍රික්කයේ ජයග්‍රාහී දේශපාලන පක්ෂය මොකක්ද? සරල බහුතර ක්‍රමයට අනුව සමානුපාතික නෙමෙයි සරල බහුතර. ඒ කියන්නේ වැඩිම ඡන්ද ගත් එක්කෙනා. දැන් අපි දන්නවා මේ දිස්ත්‍රික්කේ නම් වැඩිම ඡන්ද ගත්තේ මෙයා නිසා. මෙයා තමයි ජයග්‍රාහකයා. එයා 10,000යි. මේ දිස්ත්‍රික්කේ ළමයි වැඩිම ඡන්ද ගත්තේ කවුද? මෙයා නේද? ඔය හිතන්නේ මෙයාගේ ඡන්ද කීයක් ඇද්ද? මෙතන 6,000ක් නම් මෙච්චර උස තැනක්. මෙතන කීයක්ද? 5,000ක් වගේ නේද? දාමු 5,000 එතෙන්ට. එහෙනම් මේ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ගත්ත එක්කන කීයද ඡන්දරන් තියෙන්නේ? 5,000යි. ළමයි පාට අසාධාරණ නැද්ද මේ ක්‍රමේ බලන්නකො මේ දිස්ත්‍රික්කයේ වැඩිම ගත්ත එක්කන 10,000ක් අරගෙන එයා පාර්ලිමේන්තු ගියා. මෙයා 8,000ක් අරගෙනත් මෙයාට පාර්ලිමේන්තු යන්න බැරි වුණා. හැබැයි මේ දිස්ත්‍රික්කේ 5,000ක් ගන්න කෙනා පාර්ලිමේන්තු යනවා. කොහොමද අසාධාරණ නේ? මේ බලන්න මේ දිස්ත්‍රික්කයේ තුන්වෙනියට වැඩිම ගන්න මෙයා. පොදු ජන පෙරමුණ රතු පාට. එයා 6,000ක් ගන්නවා හැබැයි පාර්ලිමේන්තු යන්න බෑ. හැබැයි මේ දිස්ත්‍රික්කයේ වැඩිම ගන්නේ 5,000ක්. හැබැයි එයා පාර්ලිමේන්තු යනවා. අසමාන බවක් තියෙනවද වාට පේනවද? අසමාන බවක්. ඒ සරල බහුතරයේ තියෙන අයහපත් ලක්ෂණයක් අසමාන බව. හැබැයි මේගොල්ලෝ කියනවා මේ සමානුපාතිකයේ දැන් කියනවා ඔන්න බලන්න. දැන් ඔය සරල බහුතරයනේ. සමානුපාතිකයේදී ළමයි ඔය සිස්ටම් එක නැහැ. ඔය සිස්ටම් එක වෙනස් වෙනවා කොහොමද? ඔය සිස්ටම් එක කොහොමද වෙනස් වෙන්නේ ළමයි හොඳට බලන්න. 100ට කීයද ගන්න ඕන? 100ට 5ක් ගන්න හැමෝටම ප්‍රමාණවත් නියෝජනයක් හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවා. දැන් කාටද අසමාන කියලා කියන්න බලන්න මට. දැන් කාටද අසමාන කියලා කියන්නේ? කාටවත් අසමාන නැහැ නේද? බලන්න. එහෙනම් අපිට පැහැදිලිව අසමානව තිබුණු නියෝජනය මෙතනදී අර සරල බහුතරයේ තිබුණු අසමානුපාතික නියෝජන ක්‍රමය, අසමානුපාතික ඡන්ද ක්‍රමය සමානුපාතිකයේදී මග හරව ගන්න පුළුවන් නේද මේ? බලන්නකො හැමෝටම නියෝජනයක් හම්බුණා, මෙයාට හම්බුණා, මෙයාට හම්බුණා, මෙයාට හම්බුණා, මෙයාට හම්බුණා, මෙයාට හම්බුණා, මෙයා හැමෝටම හම්බුණා.
හැබැයි සරල බහුතරයේදී මෙයාට විතරයි හම්බුනේ දෙවෙනියට ගත්ත 8000ක් ඡන්ද. එයාට හම්බුන්නේ නැහැ. හැබැයි මේ දිස්ත්‍රික්කේ 5000ක් ගත්ත එක්කනට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වුණා. දැක්කද? ඒ අසමාන නියෝජනය මේ ඒ කියන්නේ සරල බහුතරයේ තියෙන අසමානුපාතික නියෝජන ක්‍රමය සමානුපාතිකයේදී මග හරව ගන්න පුළුවන්. ඇයි ඒ 5යි ගන්න ඕන අදාළ ඡන්ද කොට්ටාසයෙන්. එයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වෙනවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟ එක තමයි ළමයි දේශපාලන නායකයන් බිහිවීම වැඩිවීම. ළමයි ඉතින් ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. හරි. මම ඒකත් පොඩ්ඩක් කියන්නම්කෝ. හරි. මේ දිස්ත්‍රික්ක දෙකක් නිසා වෙන් කරේ. මං අපේ ළමයිගෙන් අහනවා හරි ලේසි සරලව අහන්න ළමයි ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලට හිතින් උත්තර දෙන්න ඕන උතන. මං අහනවා මේ දිස්ත්‍රික්කයෙන් සරල බහුතරයට අනුව සරල බහුතර සමානුපාතික නෙමෙයි. සරල ඒ කියන්නේ වැඩිම ඡන්ද ගන්න එක්කනට අනුව සරල බහුතරයට අනුව මේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වෙන්නේ කවුද? මෙයා. අපි ඒක හොඳටම දන්නවා. 10000ක් ගත් එක්කන වැඩිම ගත් එක්කන. මේ දිස්ත්‍රික්කයෙන් කවුද පාර්ලිමේන්තු යන්නේ? මෙයා. එහෙනම් පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ දෙකයි නේද? මෙයාට මේ පක්ෂයට හම්බෙන්නේ නැහැ නියෝජනයක්, මේ පක්ෂයට හම්බෙන්නේ නැහැ, මේ පක්ෂයට හම්බෙන්නේ නැහැ, මෙයාට හම්බෙන්නේ නැහැ, මෙයාට හම්බෙන්නේ නැහැ, මේ කාටවත් හම්බ වෙන්නේ නැහැ. සරල බහුතරයේදී මේ පක්ෂ දෙක විතරයි පාර්ලිමේන්තුවේ නැයි අදාළ ඡන්ද කොට්ටාසේ වැඩිම ඡන්දරන් තියෙන මෙයා නිසා මෙයා පාර්ලිමේන්තු වෙනවා. මෙයාගේ අදාළ ඡන්ද කොට්ටාසේ වැඩිම රන් තියෙන මෙයා නිසා මෙයා පාර්ලිමේන්තු වෙනවා. එහෙනම් දේශපාලන පක්ෂ නායකයෝ දෙන්නයි ඉන්නේ නේ? දේශපාලන පක්ෂ නායකයෝ කීයද ළමයි? දෙන්නයි. හරිනේ. එහෙනම් අපිට පැහැදිලි සරල බහුතරයේ දේශපාලන පක්ෂ නායකයෝ බිහි වෙන අඩුයි. දැන් බලමු සමානුපාතික. ඔන්න බලන්න සමානුපාතිකේ. ළමයි සමානුපාතිකේ ඡන්ද කීයද ගන්න ඕන? ඡන්ද කීයද ගන්න ඕන? 100%යි ගන්න ඕන. දැන් මට කියන්න ළමයි කොච්චර දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු කියද? මේ පක්ෂයට යන්න පුළුවන් වුණා. මේ පක්ෂයට යන්න පුළුවන් මෙයාට මේ හැම දේශපාලන පක්ෂයකටම වටිනාකමක් හම්බුණාද? හම්බුණා. එහෙනම් මෙවල නායකයෝ නැද්ද? නායකයෝ ඉන්නවා. එහෙනම් අපිට පැහැදිලි සමානුපාතික නියෝජන ක්‍රමයේ තවත් වාසියක් තමයි දේශපාලන පක්ෂ නායකයෝ විශාල වශයෙන් බිහි වෙනවා. ඇයි 100%යි ගන්න ඕන හැම දේශපාලන පක්ෂයකටම නියෝජනයක් හම්බ වෙනවා. එහෙනම් දේශපාලන පක්ෂ ළමයි පාර්ලිමේන්තුවේදී ඒ පක්ෂවල දාලා නායකයෙක් ඉන්නවද නැද්ද? අනිවාර්යයෙන්ම ඉන්නව තමයි. මේ දේශපාලන පක්ෂ නායකයෙක් ඉන්නවා, මේකේ නායකයෙක් ඉන්නවා, මේකේ නායකයෙක් ඉන්නවා, මේකේ නායකයෙක් හැම දේශපාලන පක්ෂයකටම නියෝජනයක් හම්බ වෙලා. ඒ නිසා අපිට පැහැදිලි ලක්ෂණය මොකද්ද? සෑම දේශපාලන පක්ෂයකටම සෑම දේශපාලන නායකයන් බිහිවීම වැඩිවීම. නැත්තම් සෑම දේශපාලන පක්ෂයකටම නියෝජනයක් හිමිවීම. හරි. මම හිතනවා මේ ටික පැහැදිලි ඇති කියලා. හරි. බලමු. අවසන් යහපත් ලක්ෂණය බවට පත් වෙන්නේ පිරිවැය අඩුවීම. පිරිවැය අඩුවීම. ලොකු දෙයක් නෑ ළමයි. මේකෙදි කියන ළමයි
විශාල මුදලක් පාලන කටයුතු සඳහා වැය වෙන්නේ නැහැ කියලා. අපිට ළමයි ඒකට හේතුව තමයි ළමයි සරල බහුතර ක්‍රමය ගන්න. දැන් මේ අපිට ඉගෙන ගද්දි ලේසි ළමයි සරල බහුතරේ සමානුපාතිකයි සංසන්දනය කරද්දී සරල බහුතරයේදී හොඳට අහන්න. ඒ කියන්නේ කලින් මැතිවරණයේදී සරල බහුතරයේදී ළමයි යම් කිසි മന്ത്രിවරයෙක්ගේ පුරප්පාඩුවක් සිද්ධ වුණොත් ඒ മന്ത്രിවරයෙක් මැරුණා කියනකො. ඔය කියන්නේ වලකජ්ජ කරනවා කියලා. ඒ වගේ සිදුවීමක් සිද්ධ වුණොත් මැරුණොත් නැවත අතුරු මැතිවරණයක් තියෙනවා. മന്ത്രിවරයෙක් ළමයි මිය ගියොත් නැවත අතුරු මැතිවරණයක් වගේ දෙයක් සිද්ධ කරනවා. සරල බහුතර ක්‍රමයේදී. එතකොට ළමයි ඒ සඳහා විශාල ශ්‍රමයක් වේදම් කරන්න ඕනේ නැද්ද? ඔව්. විශාල කාලයක් වේදම් කරන්න ඕනේ නැද්ද? විශාල මුදලක් පැහැදම් කරන්න ඕනේ නැද්ද? ඔව් වෙනවා. එහෙනම් අපිට පැහැදිලි සරල බහුතර ක්‍රමයේදී විශාල පිරිවැයක් යනවා. නේ? ශ්‍රමය කැප කරන්න ඕන, තමන්ගේ කාලය කැප කරන්න ඕන, මුදල කැප කරන්න සිද්ධ වෙනවා. සරල බහුතරයේදී. හැබැයි ළමයි සමානුපාතිකයේදී ඒ වගේ අතුරු මැතිවරණ නැහැ. ඒ කියන්නේ മന്ത്രിවරයා මැරුණොත් ළමයි ආය අලුතෙන් මැතිවරණයක් තියන්නේ අතුරු අමතර මැතිවරණ තියන්නේ අතුරු මැතිවරණ තියන්නේ മന്ത്രിවරයා මැරුණොත් මොකද කරන්නේ ඊළඟට වැඩිම ඡන්ද ගත්තු කෙනාව තමයි ඉතිරි නිල කාලය සඳහා മന്ത്രിවරයා බවට පත් කරන්නේ ඉතිරි නිල කාලයට විතරයි ඉතිරි නිල කාලයට අවුරුදු 5යි කියන්නකෝ අවුරුදු 5න් ළමයි අවුරුදු 3ක් ගියාට පස්සේ මැරෙනවා කියන්නකෝ එතකොට ඊළඟ മന്ത്രിවරයා ඉන්නේ අවුරුදු 2ක් සඳහා විතරයි ඉතිරි නිල කාලය සඳහා. එහෙනම් අපිට පැහැදිලි සරල බහුතරයේදී අතුරු මැතිවරණ තිබ්බට മന്ത്രി ධූර පුරප්පාඩු වුණාට පස්සේ අතුරු මැතිවරණ තිබ්බට සමානුපාතිකයේදී മന്ത്രിවරයා මැරුණොත් අතුරු මැතිවරණ තියන්නේ ඒ නිසා කාලයක් වියදම් වෙන්නේ ශ්‍රමයක් කියන්නේ මුදලක් කියන්නේ නැහැ. ඉතින් මේ වගේ පිරිවැය අඩුවීමක් තියෙනවා. ඉතින් ඕක තමයි අවසාන වාසිය විදියට පෙන්නලා තියෙන්නේ. මං හිතනවා ඔයාලට ඒ ටික පැහැදිලි ඇති කියලා මුලින් ඉඳන් අහන් හිටිය ළමෙක් නම් අපැහැදිලි නම් වීඩියෝ එක බලන්න මම වීඩියෝ එක දාන්නම් මට පොඩ්ඩක් වීඩියෝ එක දාන්න කියලා ඔයාලා මැසේජ් එකක් දෙකක් එවන්න ඕන එතකොට තමයි මටත් උනන්දු වෙයි කියලා මමත් දාන්නේ හරි ළමයි පුංචි වීඩියෝ එකක් තියෙනවා ඒ වීඩියෝ එකත් බලලා ඊට පස්සේ එහෙම ඔයාලා කට් වෙනවත් එක්කම එන්න මේ වැඩි වෙලා ඉන්න එපා වතුර බොන්න යන්න රවටයක් ගහන්න ඕනම් මනම් වලට යන්න එපා කට්නෝ ගාම එන්න හරි නිදිමත තියෙනවනම් ඒ නිදිමත එන්නේ නැති ක්‍රමවේදයකට ඔයා හැඩ ගහන්න ඕන හරි මොකද ජයග්‍රහණي අපි හොයාගෙන ඉන්නේ නැහැ අපි දන්නවා අපි ජයග්‍රහණي හොයාගෙන යන්න වෙනවා මේ ගමනදී මේ බලන්න මවාට ජීවිතේ වැදගත් දේවල් කියන්නේ වැදගත් විදිහට තීරණ ගද්දී ඒ සම්බන්ධයෙන් ඔයාලට තියෙන උපදේශක් ඒ උපදේශ ගන්න තීවල් තැනින් හැම දෙයක්ම ගන්න ළමයි ඔයාගේ ජීවිතේට වටිනවා. වැඩ කරනකොට අපිට ක්‍රම හතරකට කරන්න පුළුවන්. ඕනනම් අපිට පුළුවන් හරි දේවල් වැරදියට කරන්න. හරි දේවල් වැරදියට කරන්න පුළුවන්. දැන් ඔයා කුහුණු වැඩසටහනට විතර ආපු එක හරි දෙයක්. හැබැයි ඇවිල්ලා වෙන දෙයක් කල්පනා කර සටහනක් ලියා ගන්න නැතුව දුරකථන දිහා බල ඔයාලට හරි වැදගත් ළමයි හරි දේ හරි විදිහට කියනවා. ඔයාලා බලන්න ඔයාලා සමහරවිට හරි තැනට ගිහිල්ලා වැරදි දේවල් කරනවා. හොඳට අවබෝධ කරගන්න ඔයා ගැන. ඔයාම උදාහරණයක් දා බලන්නකෝ. අනවදානයෙන් හිටියොත් මේ හරි දේ කරන්නේ වැරදියට. හරි දේ වැරදියට කරලා අපිට සාර්ථක වෙන්න බෑ. කුජලයක් විදියට සාර්ථක වෙන්න බෑ. පවුලක් විදියට සාර්ථක වෙන්න බෑ. ආයතනයක් විදියට කවදාවත් සාර්ථක වෙන්න බෑ. රටක් ඇටියට සාර්ථක වෙන්න බෑ. හරි දේවල් වැරදියට කරනවා. ඒ වගේම අපිට ඕන නම් පුළුවන් වැරදි දේවල් හරියට කරන්න. හොරකම් කරන එක වැරදි. අපි අහුවෙන්නේ නැති වෙන්න හොරකම් කරනවා. උසාවි දාලා උපු කරන්න බැරි වෙන්න. හැබැයි වැරදි දෙයේ හරියට කරලා තියෙන. ඉතින් වැරදි දේ හරියට කරන පුද්ගලයෙක් දියුණු වෙන්නේ නැහැ. පවුලක් දියුණු වෙන්නේ නැහැ. ආයතනයක් දියුණු වෙන්නේ නැහැ. කවදාවත් හතක් දියුණු වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් අපිට පුළුවන් වැරදි දේවල් කියන්නකෝ. වැරදියට කරන්න. වැරදි දේ කරන්නේත් වැරදියට. නේ? සමාජලාවට අපි උද්ඝෝෂණ කරනවා දේශපාලන අයිතිවාසිකම් දිනා ගන්න. ඒ මහජනයාට අවදි වෙනකොට ප්‍රධාන පාරවල් ඔක්කොම બ્લોක් කරනවා. ඒක කරනවා අමුතරම කසිප්පු ගහලා ඇවිල්ලා ඒක කරන්නේ.
ඒ වැරදි කරන්නේ වැරදිද? තමන්ගේ බිරිඳට දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්නේ නැති බිරිඳට දරුවට හෙට දවසක් හදලා දෙන්න බැරි බේබඳු රටට හෙටක් හදන්න පාරවල් වල කෑ ගහනවා සමහර තැන්වල. හැම කෙනාම නෙවෙයි 100%ක් විතර ඒ වගේ වරුපා මොකද මේක කොට වැරදියට කරන පුද්ගලයෙක් දියුණු වෙන්නේ නැහැ, පවුලක් දියුණු වෙන්නේ නැහැ, ආයතනයක් දියුණු වෙන්නේ නැහැ, රටක් දියුණු වෙන්නේ නැහැ. එහෙනම් ඔබ හොඳටම දන්නවා කාර්ය සාර්ථක වෙන්න පුළුවන් ජීවිතේ හරි දේවල් හරියට කරන එක. ඔබ පුද්ගලයෙක් හැටියට ඉගෙන ගත්තොත් ජීවිතේ හරි දේවල් හරියට කරන්න, පවුලක් හැටියට ඉගෙන ගත්තොත් හරි දේවල් හරියට කරන්න, රටක් හැටියට ආයතනයක් හැටියට ඔබ ඉගෙන ගත්තොත් හරි දේවල් හරියට කරන්න, ඒ වගේම රටක් හැටියට අපේ දේශපාලන අධිකාරිය ඉඳලා නීති පද්ධතිය ඉඳලා සියලු දෙනාම පුරුදුනොත් අපේ එකකින් හරි දේවල් හරියට කරන්නේ පුද්ගලයේ පවුලේ රට ඒ ආයතන බලන් ඉඳී දියුණු වෙනවා. ජපාන වගේ රටවල් ගත්තොත් හැකි හැම විටම මේගොල්ලෝ හරි දේවල් හරියට කරන කට්ටිය. ජපාන කාලගුණ ආයතනයේ හදිසියදී අනාවැකියක් කිව්වොත් එහෙම අද 3යි 5යි අතරේ වහිනවා කියලා ඒ පැත්තේ ඉන්න ඔක්කොම මිනිස්සු කුඩා අරන් යනවා. අපේ කාලගුණ දෙපාර්තමේන්තුව කිව්වොත් 3යි 5යි අතර වහිනවා කියලා සමහර විට අනාවැකිය කිව්ව එකනාවක් කුඩයක් අරන් යන්න නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. හේතුව ඒගොල්ලෝ හරි දේවල් හරියට කරනවා. අපි ඒගොල්ලෝ කල්පනාකරන්නේ මැනේජ් බයි ෆැක්ට් කියලා. සාධක මත තමයි ඒගොල්ලෝ කල්පනාකරණය කරලා හරියට දත්ත ගන්නවා. තාක්ෂණිය දියුණු කරලා මිනිස්සු දියුණු කරලා ශිල්පක්‍රම දියුණු කරලා හරියට ඩේටා අරන් තමයි අනාවැකිය කියන්නේ. ඒකේ ඒගොල්ලෝ හරි දේවල් හරියට කරන්න උත්සාහ කරන જાතිය.